ආදරණීය දරුවනේ ඔබ මේ එක්වන්නේ අපේ ප්‍රශ්න 5000ක් සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙලේ 6 වන ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස සමගින් පළමු කොටසේදී අපි පළමු ප්‍රශ්න 25 සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා පාඩම් කරලා ඒවා පිළිතුරු ලියන ආකාරය ඔබට පැහැදිලි කරලා පිළිතුරු සැපයුවා. දැන් මම සූදානම් වෙන්නේ එහි ඉතිරි භාගය වන 26 වෙනි ප්‍රශ්නයේ සිට 50 වෙනි ප්‍රශ්නය දක්වා ඉතිරි ප්‍රශ්න සියල්ල සාකච්ඡා කිරීමටයි. එනිසා මේ 6 වන ප්‍රශ්න පත්‍රයේ 26 වෙනි ප්‍රශ්නයේ සිට 50 වන ප්‍රශ්නය දක්වා තියෙන ප්‍රශ්නාවලියයි අපි දැන් සාකච්ඡා කරන්නේ. දැන් අපි 26 වෙනි ප්‍රශ්නෙට යමු යමු. සුළු නාමය යනු කුමක්ද? සුළු නාමය කියන්නේ මොකක්ද? අපිට මේ පදය ගැන හම්බ වෙන්නේ මුණ ගැහෙන්නේ ජීවින්ව නාමකරණය කිරීමේදී. ද්විපද නාමකරණය නැත්නම් විද්‍යාත්මක නාමකරණයේදී. කැරොලස් ලිනේයස් විසින් තමයි මෙය හඳුන්වා දුන්නේ. එතකොට මේ කැරොලස් ලිනේයස් ස්වීඩන් ජාතික විද්‍යාඥයෙක් බව අපි දන්නවා. එතුමා පද දෙකක් හඳුන්වා දුන්නා ගණනාමය සහ සුළු නාමය කියලා. දැන් ගණනාමය කියන්නේ නාම පදයක්. සුළු නාමය කියන්නේ ඒ ජීවියාගේ යම් සුවිශේෂී ලක්ෂණයක් විස්තර කරන විශේෂණ පදයක්. එහෙමනම් අපිට මේ පිළිතුර ඊටම පහසුවෙන් ලියන්න පුළුවන්. ජීවියාගේ යම් සුවිශේෂී ලක්ෂණයක් විස්තර කරන පැහැදිලි කරන විශේෂණ පදේ තමයි සුළු නාමය කියන්නේ. අපි ලියමු. ජීවියාගේ යම් සුවිශේෂ ලක්ෂණයක් විස්තර කරන විශේෂණ පදයක් තමයි දරුවනේ අපි සුළු නාමය කියලා අදහස් කරන්නේ. ජීවියාගේ යම් සුවිශේෂී ලක්ෂණයක් විස්තර කරන විශේෂණ පදය තමයි සුළු නාමය කියලා අදහස් කරන්නේ. එහෙනම් අපි 27 වෙනි ප්‍රශ්නයට යමු. නයිට්‍රජන් තිර කළ හැකි බැක්ටීරියා අධිරාජධානියේ සමාජිකයන් ලියන්න. දරුවනේ දැන් ප්‍රධාන වශයෙන්ම නයිට්‍රජන් තිර කරන්න පුළුවන් හැකියාව තියෙන බැක්ටීරියා අධිරාජධානියේ සමාජිකයෝ කවුද? බැක්ටීරියාවන් විදිහට මට රයිසෝබියම්ව ලියන්න පුළුවන්. රයිසෝබියම් විශේෂ වලට මේ හැකියාව තියෙනවා. රයිසෝබියම් වලට මේ හැකියාව තියෙනවා. බැක්ටීරියාවන් විදිහට. ඒ වගේම දරුවනේ ක්ලොස්ට්‍රීඩියම්ට මේ හැකියාව තියෙනවා. නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවක් ක්ලොස්ට්‍රීඩියම්ට තියෙනවා. ඇසිඩෝබැක්ටර්ට තියෙනවා. මේ ඔක්කොමල්ලා බැක්ටීරියා. එකත් අපිට ලියන්න පුළුවන්. ක්ලොස්ට්‍රීඩියම් ඒ වගේම ඇසිඩෝබැක්ටර්. එයාට මේ හැකියාව තියෙනවා. ඒ වගේම දරුවනේ නයිට්‍රජන් තිර කර හැකි සයනෝබැක්ටීරියා කීපයකුත් ඉන්නවා. ඝන කීපයක්ම ඉන්නවා. එකක් තමයි ඇනබීනා. ඒ වගේම නොස්ටොක් අපිට සලකන්න පුළුවන්. අපිට මේ පිළිතුරුත් මෙතෙන්ට එකතු කරන්න පුළුවන්. ඇනබීනා ඒ වගේම නොස්ටොක්. මෙන්න මේ පිළිතුරු ප්‍රමාණවත් නයිට්‍රජන් තිර කළ හැකි බැක්ටීරියා අධිරාජධානියේ ඉන්න සමාජිකයන් සඳහා. එhmenan 28 වෙනි ප්‍රශ්නයට යමු. ආකියාවන්ගේ තරම කොපමණද? දරුවනේ තරම කියන්නේ විශාලත්වය. සාමාන්‍යයෙන් ආකියාවන්ගේ තරම ගත්තොත් 0.5 මයික්‍රෝමීටර් අතර විශාලත්වයක් තමයි වුන් දක්වන්නේ. ඔවුන්ගේ තරම වෙන්නේ 0.5 මයික්‍රෝමීටර් විශාලත්වයක් තමයි ඔවුන් දරන්නේ. මේ තමයි ආකියාවන්ගේ තරම. මේ තරම බොහෝ දුරට බැක්ටීරියාවන්ගේ තරමටත් සමානයි. 29 වන ප්‍රශ්නය තුලින් ඔබෙන් විමසන්නේ ආකියාවන්ගේ සෛල බිත්ති සංඝටක ලියන්න කියලා. දැන් ආකියාවන්ට ප්‍රධාන සෛල බිත්ති සංඝටක දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රෝටීන, අනෙක පොලිසැකරයිඩ්. ප්‍රෝටීන සහ පොලිසැකරයිඩ්. දැන් බැක්ටීරියාවන්ගේ සෛල බිත්ති සංඝටකය තමයි ප්‍රධාන වශයෙන්ම පෙප්ටිඩෝග්ලයිකෑන්. මේගොල්ලන්ගේ පෙප්ටිඩෝග්ලයිකෑන් නැහැ. ඒ වෙනුවට මේගොල්ලන්ට තියෙන්නේ ප්‍රෝටීන සහ පොලිසැකරයිඩ්. දැන් යූකැරියාවන්ගේ සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකයේ විදිහට ඉන්නේ සෙලියුලෝස්, එහෙම නැත්නම් හෙමිසෙලියුලෝස්, ඒ වගේම පෙක්ටින්,
දිලීර වගේ සමාජිකයන්ගේ නම් කයිටින් වගේ සංයෝගත් ඉන්නවා. මේ ප්‍රශ්නට අපි එහෙමනම් පිළිතුර ලියමු. සෛල බිත්තියේ ඉස්සෙල්ලාම අපි පෙප්ටිඩෝග්ලයිකෑන් නැහැ කියලා ලියනවා. සෛල බිත්තියේ පෙප්ටිඩෝග්ලයිකෑන් නොමැත. සෛල බිත්තියේ පෙප්ටිඩෝග්ලයිකෑන් නොමැත. ඒ වෙනුවට ප්‍රෝටීන හා පොලිසැකරයිඩ වලින් සමන්විත සෛල බිත්තියක් ඇත. ප්‍රෝටීන සහ පොලිසැකරයිඩ වලින් සමන්විත සෛල බිත්තියක් තමයි මොවුන්ගේ දකින්න ලැබෙන්නේ. එහෙනම් දරුවනේ අපි 30 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. ආකියාවන්ගේ පටල ලිපිඩවල ස්වභාවය ලියන්න. ඔන්න ආකියාවන් පිළිබඳව තවත් ප්‍රශ්නයක් මම යොමු කරනවා. ආකියාවන්ගේ පටල ලිපිඩවල ස්වභාවය ලියන්න. සමහර ආකියා විශේෂවල සෛල පටල වල ලිපිඩවල විශේෂත්වය තමයි ඒවායේ ශාකනය වෙච්ච හයිඩ්‍රෝකාබන් දාම තියෙනවා. හැමෝගෙම නෙමෙයි, නමුත් සමහර විශේෂවල. එතකොට අපිට ලියන්න පුළුවන් සමහර ආකියා විශේෂවල ප්ලාස්ම පටලයේ වූ හයිඩ්‍රෝකාබන් දාම ශාකනය වී ඇත. ශාකනය වී ඇත. හැබැයි කිසිම බැක්ටීරියාවෙක්ගේ හෝ කිසිම යූකැරියෝටාවෙක්ගේ පටල ලිපිඩවල මෙවැනි ශාකනය වෙච්ච හයිඩ්‍රෝකාබන් දාම දකින්න ලැබෙන්නේ නැහැ. දකින්න ලැබෙන්නේ නැහැ. ඒ බවත් ඔබ මතක තියාගන්න. අපි ඉදිරි ප්‍රශ්නවලදී ඒ ගැනත් සාකච්ඡා කරමු. එහෙමනම් 30 වෙනි ප්‍රශ්නේ අවසానයි. අපිට 31 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. 31 වෙනි ප්‍රශ්නයටයි අපි දැන් ප්‍රවිෂ්ඨ වෙන්නේ. උත්සේදනය යනු කුමක්ද? ශාකයට සම්බන්ධ ප්‍රශ්න තමයි දරුවෝ දැන් අපි කතා කරන්නේ. උත්සේදනය කියලා අදහස් කරන්නේ විසරණය කියන ක්‍රියාවලිය මගින් ශාක පත්‍ර සහ ශාකයේ වෙනත් වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවී යාමේ ක්‍රියාවලිය. ඒක තමයි උත්සේදනය කියලා අදහස් කරන්නේ. හරි. එතකොට මේකට වැදගත් වෙන්නේ විසරණ ක්‍රියාවලිය. විසරණය මගින් ශාක පත්‍ර හා ශාකයේ වෙනත් වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීමේ ක්‍රියාවලිය. ඒක තමයි උත්සේදනය කියන්නේ. විසරණය මගින් ශාක පත්‍ර සහ ශාකයේ වෙනත් වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවී යාමේ ක්‍රියාවලිය තමයි උත්සේදනය කියන්නේ. දැන් උත්සේදනයේ ප්‍රධාන වශයෙන්ම ශාක පත්‍ර වලින් තමයි සිද්ධ වෙන්නේ. පූටිකා හරහා අපි ඒක පූටිකා උත්සේදනය කියනවා. මීට අමතරව උච්චර්මීය උත්සේදනය සහ වාසිදුරු උත්සේදනය කියලා තවත් ආකාර දෙකක් තියෙනවා. ඒවා ගැනත් අපි ඉදිරියේදී ප්‍රශ්නවලදී සාකච්ඡා කරමු. උත්සේදනයේ අර්ථ දැක්වීම ඔබට පැහැදිලි. විසරණය මගින් ශාක පත්‍ර සහ ශාකයේ වෙනත් කොටස් වලින් වෙනත් වායව කොටස් වලින් ඇත්තරම ජලයේ වාෂ්ප ලෙස පිටවීමේ ක්‍රියාවලිය. ශාකයේ වෙනත් වායව කොටස් වලින් ජලයේ වාෂ්ප ලෙස පිටවීමේ ක්‍රියාවලිය තමයි උත්සේදනය කියලා අදහස් කරන්නේ. අපි එමුනම් ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. අපි දරුවනේ 32 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්නේ උෂ්ණත්වයේ උත්සේදන ශීඝ්‍රතාවයට බලපාන ආකාරය පහදන්න. ටිකක් දිග උත්තරයක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. උෂ්ණත්වයේ උත්සේදන ශීඝ්‍රතාවයට බලපාන ආකාරය. දැන් සාමාන්‍ය තත්ත්වයටදී දරුවනේ විශේෂයෙන්ම උත්සේදනයට බලපාන ප්‍රධානතම බලපෑමක් ඇති කරන බාහිර සාධකය තමයි උෂ්ණත්වය. ඒක මුලින්ම දැනගන්න ඕනේ. හරි? උත්සේදන ක්‍රියාවලියට ප්‍රධාන වශයෙන්ම බලපෑම් ඇති කරන බාහිර සාධකය තමයි උෂ්ණත්වය. දැන් උෂ්ණත්වයේ වැඩිවීමේදී පත්‍ර මධ්‍ය සෛල වලින් ජලය වාෂ්පීභවනය වීමේ වේගය වැඩි වෙනවා. ඒක ඉහළ යනවා. ඒ ඉහළ යාමත් සමගම සිද්ධ වෙන දේ තමයි පත්‍ර වල ජල වාෂ්ප වලින් පත්‍ර අවට ජල වාෂ්ප වලින් සංතෘප්ත වීමක් අපිට දකින්න පුළුවන්. පත්‍රයේ අවට
ජල වාෂ්ප වලින් සංතෘප්ත වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම උෂ්ණත්වය වැඩි වෙන විට සිද්ධ වෙන තව දෙයක් තමයි මේ පත්‍රයෙන් පිටත බාහිර වායු ගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වෙනවා. මේ හේතු දෙකම නිසා බාහිර වායු ගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වීමත් ඒ වගේම පත්‍රය අවට ජල වාෂ්ප වලින් සංතෘප්ත වීමත් නිසා පත්‍රයේ අභ්‍යන්තරය සහ බාහිර වායු ගෝලයේ අතර පැහැදිලිවම ජල විභව අනුක්‍රමණයක් ඇති වෙනවා. නැත්තම් ජලාණු වැඩි සාන්ද්‍රණයක් පවතින්නේ පත්‍රයේ අභ්‍යන්තරේ, අඩු ජල වාෂ්ප සාන්ද්‍රණයක් බාහිර වායු ගෝලයේ පවතින්නේ. ඒ අනුව ගොඩනැගෙනවා ජල අණු අතර තියෙන අනුක්‍රමණයක්, ජල වාෂ්ප අනුක්‍රමණයක් ගොඩනැගෙනවා. ඒ ජල වාෂ්ප අනුක්‍රමණය වැඩි වෙන්න විසරණ ශීඝ්‍රතාවයත් වැඩි වෙලා ජල වාෂ්ප පිටවීම වැඩි වෙනවා. ඒ අනුව උෂ්ණත්වය වැඩි වෙන්න උත්සේදන ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. ඉතින් අපි මේ කතා කරපු දේවල් ටික සටහන් කරමු මේ විදිහට. උෂ්ණත්වය උත්සේදනය සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන බාහිර සාධකයයි. දර උෂ්ණත්වය වැඩිවීමත් සමග මොකද වෙන්නේ? පත්‍ර මධ්‍ය සෛල වලින් ජලයේ වාෂ්පීභවන වේගය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩිවීමත් සමග පත්‍ර මධ්‍ය සෛල වලින් ජලය වාෂ්පීභවන වේගයද වැඩි වේ. මේ නිසා පත්‍රයේ ජල වාෂ්ප සංතෘප්ත වේ. පත්‍රයේ ජල වාෂ්ප සංතෘප්ත වෙනවා. ඒ වගේම උෂ්ණත්වයේ වැඩිවීමේදී පත්‍රය අවට බාහිර වායු ගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වෙනවා. උෂ්ණත්වය වැඩිවීමේදී පත්‍රය අවට බාහිර වායු ගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වෙනවා. දැන් එකක් තමයි පත්‍ර මධ්‍ය සෛල වලින් ජලය වාෂ්පීභවන වේගය වැඩි වෙනකොට පත්‍රයේ ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙනවා. ඒ වගේම පත්‍රයේ අභ්‍යන්තරය. ඒ වගේම උෂ්ණත්වය වැඩි වීමේදී පත්‍රය අවට බාහිර වායු ගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වෙනවා. ඉතින් මේ හේතු දෙක නිසාම පත්‍රය හා බාහිර වායු ගෝලය අතර ඇති ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණය වැඩි වෙනවා. එවිට දරුවනේ විසරණ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එවිට විසරණ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එයනු උෂ්ණත්වය වැඩි වන විට උත්සේදන ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා අපිට අවසාන වශයෙන් නිගමනය කරන්න පුළුවන්. එම නිසා උෂ්ණත්වය වැඩි වන විට උත්සේදන ශීඝ්‍රතාවයද වැඩි වේ. මේ වගේ දීර්ඝ පිළිතුරක් තමයි මේ ප්‍රශ්නයට ඔබෙන් අපේක්ෂා කරන්නේ. උෂ්ණත්වය උත්සේදන ශීඝ්‍රතාවයට බලපාන ආකාරය. දැන් උෂ්ණත්වය උත්සේදනය සඳහා බලපාන ප්‍රධානතම
බාහිර සාධකේ. උෂ්ණත්වයේ වැඩිවීමත් සමග පත්‍ර මධ්‍ය සෛලවල ජලය වාෂ්පීභවන වේගය වැඩි වෙනවා. පත්‍ර මධ්‍ය සෛල වලින් ජලයේ වාෂ්පීභවන වේගය වැඩි වෙනවා. ඒ සමගම පත්‍රයේ ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ කියන්නේ පත්‍රයේ ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී උෂ්ණත්වය වැඩි වෙනකොට පත්‍රයේ අවට බාහිර වායු ගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වෙනවා. මේ හේතු දෙකම නිසා පත්‍රයේ සහ බාහිර වායු ගෝලයේ අතර ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණයක් ගොඩනැගෙනවා. මේ අනුක්‍රමණයේ ක්‍රමක්‍රමයෙන් වැඩිවීමත් සමග විසරණ ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. ඒ අනුව උෂ්ණත්වය වැඩි වන විට උත්සේදන ශීඝ්‍රතාවය වැඩි වන බව අපිට කියන්න පුළුවන්. එවන අපි 33 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. බිඳුදේ සිදුවන ශාක ඝන දෙකක් නම් කරන්න. දරුවනේ බිඳුදේ කියන්නේ උත්සේදනයට වඩා ටිකක් පටහැනි ක්‍රියාවලියක්. බිඳුදේදී සිද්ධ වෙන්නේ ජලජිද්‍ර කියන විශේෂ ව්‍යුහ හරහා ඇතැම් ශාකවල තමයි මේ ජලජිද්‍ර පවතින්නේ. ඒ ජලජිද්‍ර කියන විශේෂ ව්‍යුහ හරහා ජලය සහ ජලයේ මිශ්‍ර වෙච්ච කණිජ ද්‍රව බිඳු විදිහට නිර්යාස වෙනවා පිට වෙනවා. ඒකට තමයි අපි කියන්නේ බිඳුදේ කියලා. මේක සිදුවෙන ශාක ඝන දෙකක් අපිට කියන්න පුළුවන් ඇලොකේසියා සහ කොලකේසියා කියන ශාක ඝන දෙක. ඇලොකේසියා ඒ වගේම කොලකේසියා මේ ශාක ඝන දෙක අපිට සලකන්න පුළුවන් බිඳුදේ සිදුවන ශාක ඝන දෙකක් විදිහට. බිඳුදේ සිදුවන ශාක ඝන දෙකක් විදිහට මේ ශාක ඝන දෙක අපිට දක්වන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඝන නාමයන් නිසා යටින් ඉරක් අඳින්න අමතක කරන්න එපා. ඒක නීතියක්. අපි ඊළඟ ප්‍රශ්නෙට එhmenan යොමු වෙමු. අපි 34 වෙනි ප්‍රශ්නෙට යොමු වෙමු. සහභෝජීතාව යනු කුමක්ද? සහභෝජීත්වයේ සහභෝජීතාව. දරුවනේ එක් විශේෂයකට වාසියක් සැලසෙන අනිත් විශේෂයට කිසිදු බලපෑමක් ඇති නොවන. ඒ කියන්නේ වාසියක් වෙන්නෙත් නැහැ, හැබැයි හානියක් වෙන්නෙත් නැහැ. බලපෑමක් ඇති නොවන ලෙස විශේෂ දෙකක ජීවීන් අතර ඇතිවන සම්බන්ධතාවය, කිට්ටු සම්බන්ධතාවය නැත්නම් පරිසර විද්‍යාත්මක සම්බන්ධතාවය තමයි සහභෝජීතාවය කියලා අදහස් කරන්නේ. විශේෂයෙන්ම දාරක ශාකයක් සහ අපිශාකයක් අතර ඇති වෙන්නේ මේ වගේ සහභෝජීතාවයක්. අපි ලියමු. එක් විශේෂයකට වාසියක්ද අනෙක් විශේෂයට කිසිදු බලපෑමක් ඇති නොවන ලෙස. අනෙක් විශේෂයට කිසිදු බලපෑමක් ඇති නොවන ලෙස ජීව විශේෂ දෙකක ජීවීන් දෙදෙනෙකු අතර ඇතිවන පරිසර විද්‍යාත්මක සම්බන්ධතාවය. පරිසර විද්‍යාත්මක සම්බන්ධතාවය. එතකොට එක විශේෂයකට හැම වෙලාවෙම වාසියකුත් අනිත් විශේෂයට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙක් අතර ඇතිවන පරිසර විද්‍යාත්මක සම්බන්ධතාවය තමයි දරුවෝ සහභෝජීතාවය කියලා අදහස් කරන්නේ. එතකොට මේක ශාකවල උදාහරණ වලින් කිව්වොත් දාරක ශාකයේ සහ අපිශාකයේ අතර තියෙන්නේ සහභෝජීතාවයක්. සතුන්ට උදාහරණ විදිහට කිව්වොත් තල්මසා සහ බෙලියනයා අතර තියෙන මේ වගේ සහභෝජීතාවයක්. අපිට ඒවා විවිධ ප්‍රශ්නවලදී නැවත මුණ ගැහෙනවා. එhmenan 35 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. 35 වෙනි ප්‍රශ්නේ කියන්නේ මාංශ භක්ෂක ශාකවල මූලික ලක්ෂණ ලියා දක්වන්න. දරුවනේ මාංශ භක්ෂක ශාක සියල්ලම ප්‍රභා සංශ්ලේෂී ශාක. එයාලා ස්වයංපෝෂී ශාක තමයි. නමුත් මෙයාලා වර්ධනය වෙන්නේ විශේෂයෙන්ම නයිට්‍රජන් ඌණ එහෙම නැත්නම් ඛනිජ ඌණ පස්වල. ඒ වගේ පාංශු ස්තරවල තමයි මේ අය වර්ධනය වෙන්නේ. නයිට්‍රජන් සහ ඛනිජ ඌණ ස්තරවල. ඒතර තමන්ගේ නයිට්‍රජන් අවශ්‍යතාවය සහ ඛනිජ අවශ්‍යතාවය සපුරා ගැනීමට ඉතා කුඩා ජීවීන් විශේෂම බොහෝ වෙලාවට කෘමි සතුන් මේ අයව අල්ලගෙන ඔවුන්ව මරණයට පත් කරලා අන්තර්සෛලීය ජීර්ණයක් සිද්ධ කරලා ඒ අවශ්‍ය ඛනිජ සහ නයිට්‍රජන් සපයා ගැනීම තමයි මොවුන්ගේ මූලික පරමාර්ථය වෙන්නේ.
ඒ ගැන තමයි අපිට ලියන්න තියෙන්නේ. හරි. ඉතින් පැහැදිලිවම මාංශ භක්ෂක ශාක ප්‍රභා සංශ්ලේෂී ශාක වේ. මේ පැහැදිලිවම ප්‍රභා සංශ්ලේෂී. මොකද මාංශ භක්ෂක ශාක පැහැදිලිවම කොළ පාටයි. ඉතින් ප්‍රභා සංශ්ලේෂී. ඛනිජ හා නයිට්‍රජන් ඌණ පසේ. ඌණ පස කියන අඩු පස. තර කනිජ සහ නයිට්‍රජන් අඩු පසේ තමයි මෙය හොඳින් වර්ධනය වෙන්නේ. වර්ධනය වේ. නයිට්‍රජන් සහ කනිජ ඌණ පසේ තමයි මේ මාංශ භක්ෂක ශාක වර්ධනය වෙන්නේ. ඒතර ඔවුන්ට අවශ්‍ය නයිට්‍රජන් සහ කනිජ සපයා ගැනීමට කුඩා කෘමි සතුන් අල්ලලා මරණයට පත් කරලා ඔවුන්ව ජීර්ණය කරලයි ඒ සංඝටක ලබා ගන්න. කනිජ හා නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරා ගැනීමට කුඩා කෘමි සතුන් අල්ලා මරණයට පත් කර ජීර්ණය කිරීමෙන් කනිජ හා නයිට්‍රජන් අවශ්‍යතා සපුරා ගනී. කනිජ සහ නයිට්‍රජන් අවශ්‍යතා සපුරා ගනී. මෙන්න මේ දේ තමයි මාංශ භක්ෂක ශාකවල මූලික ලක්ෂණ විදිහට අපිට කියන්න පුළුවන් වෙන්නේ. තමන්ට අවශ්‍ය කනිජ සහ නයිට්‍රජන් අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තමයි ඔවුන් මේ කෘමි සතුන් අල්ලගෙන ඔවුන්ව මරණයට පත් කරලා ඒ ඔවුන්ගේ දේහයන් ජීර්ණය කරන්නේ. එහෙනම් 35 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරපු නිසා අපිට ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙන්න පුළුවන්. දරුවනේ 36 වෙනි ප්‍රශ්නේ යොමු වෙන්නේ මේ අපිච්ඡද පටක සම්බන්ධයෙන්. ව්‍යාජ ස්තරීභූත ශල්කමය අපිච්ඡදේ මූලික ලක්ෂණ ලියන්න කියලා කියන්නේ. ව්‍යාජ ස්තරීභූත ශල්කමය අපිච්ඡදේ මූලික ලක්ෂණ ලියන්න. හරි. මේ බලන්න. මම මේක ඇඳලා පෙන්නන්නම් මූලික අදහසක් ගන්න. තනි සෛල ස්තරයක් තමයි දකින්න තියෙන්නේ. තනි සෛල ස්තරයකින් තමයි සමන්විත වෙන්නේ. ඒක මම මුලින්ම ලියනවා. තනි සෛල ස්තරයකින් සමන්විත වේ. තනි සෛල ස්තරයකින් සමන්විතයි. හැබැයි සෛල සියල්ල එකම උසකින් පවතින්නේ නැහැ. සෛල සියල්ල එකම උසකින් නොපවතී. ඒ නිසාම න්‍යෂ්ටිත් තියෙන්නේ විවිධ මට්ටම් වල. සෛලවල න්‍යෂ්ටිද විවිධ මට්ටම් වල පවතී. දැන් ඔයට අදාළව අපි රූප සටහන ඇන්දොත් මේ බලන්න දරුවනේ පැහැදිලිව අපිට දකින්න පුළුවන් න්‍යෂ්ටි විවිධ මට්ටම් වල තියෙන්නේ. ඒ වගේම සෛලවල උසත් එක හා සමාන නැහැ. විවිධ උසවල් වලින් තමයි දකින්න ලැබෙන්නේ. මෙන්න න්‍යෂ්ටි විවිධ මට්ටම් වල තියෙන බව. මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් බොහෝ වෙලාවට මේ අපිච්ඡද සෛලවල නිදහස් පෘෂ්ඨයේ පක්ෂම දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට පක්ෂමදර සෛල විදිහට තමයි පවතින්නේ. මෙන්න මේ පක්ෂම. බොහෝ විට මෙම අපිච්ඡද සෛලවල නිදහස් පෘෂ්ඨයේ පක්ෂම ඇත.
මේ නිසා පක්ෂමදර අපිච්ච දෙයක් පක්ෂමදර අපිච්ච දෙයක් ලෙස හඳුන්වයි. පක්ෂමදර අපිච්ච දෙයක් කියලත් හඳුන්වනවා. ඉතින් මේව තමයි ව්‍යාජ ස්තරීභූත ශල්කමේ අපිච්ච දේ මූලික ලක්ෂණ විදිහට අපිට කියන්න වෙන්නේ. මෙයාගේ කෘත්‍යයන් ගැන සාකච්ඡා කිරීම නෙමෙයි මෙතන ප්‍රශ්නෙන් අදහස් කරන්නේ. ව්‍යුහමය මූලික ලක්ෂණ ගැන තමයි මම සාකච්ඡා කළේ. එතකොට තනි සෛල ස්තරයකින් සමන්විතයි. සෛල සියල්ල එකම උසකින් නොපවතිනවා. ඒ වගේම සෛලවල න්‍යෂ්ටිත විවිධ මට්ටම් වල තියෙනවා. දරුවනේ සෛල සියල්ල එකම උසකින් නැති වුණාට මේක බලනකොට පේන්නේ ස්තර කීපයකින් සමන්විත විදිහටයි දර්ශනය වෙන්නේ. හැබැයි තනි සෛල ස්තරයක් තමයි තියෙන්නේ. ඒකත් කියන්න ඕනේ සෛල ස්තර කීපයක් ලෙස දර්ශනය වෙනවා කියන එක. මෙතනින් ලියමු. සෛල ස්තර කිහිපයකින් සමන්විත වනසේ දර්ශනය වේ. සෛල ස්තර කීපයකින් සමන්විත වනසේ දර්ශනය වෙනවා. ඒ තමයි ව්‍යාජ ස්තරීභූත ශල්කමේ අපිච්චදේ මූලික ලක්ෂණ. අපිට එහෙමනම් පුළුවන් දරුවනේ 37 වන ප්‍රශ්නය වන ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්න. යාන්ත්‍රික ජීරණයේ වැදගත්කම කුමක්ද? දැන් මේ ප්‍රශ්නේ මම යොදාගත්තේ පෝෂණයේ පාඩමට අදාළව. මොකද්ද මේ යාන්ත්‍රික ජීරණය සහ රසායනික ජීරණය කියන්නේ? මේ දෙක පොඩ්ඩක් අපි මතක් කරගමු. දැන් ජීරණය ගත්තම ආකාර දෙකක් තියෙනවා. යාන්ත්‍රික සහ රසායනික. මොකද්ද මේ දෙකේ වෙනස? දැන් යාන්ත්‍රික ජීරණයේදී වෙන්නේ විශාල ආහාර කොටසක් කුඩා ආහාර කොටස් බවට පත් වෙනවා. හැබැයි රසායනික සංයුතිය කිසිම වෙනසක් වෙලා නැහැ. උදාහරණයක් මේ A කියන රසායනික සංඝටකයේ සහිත ආහාරය කුඩා A බවට පත් වෙලා තියෙනවා. දර රසායනික ව්‍යුහයේ වෙනසක් වෙලා නැහැ. භෞතික ව්‍යුහය තමයි කුඩා කොටස් වලට කැඩිලා තියෙන්නේ. ඒ තමයි යාන්ත්‍රික ජීරණය. දැන් රසායනික ජීරණයේදී සිද්ධ වෙන්නේ ඒ ආහාරය කුඩා කොටස් වලට කැඩෙනවා විතරක් නෙමෙයි ඒ ආහාරය හැදිලා තියෙන මූලික තැනුම් මේකක බවටම ඒ බිඳ වැටෙනවා. මෙන්න මේ විදිහට. මේ තමයි රසායනික ජීරණය. ඇත්තටම යාන්ත්‍රික ජීරණයේ වැදගත්කම තමයි දරුවනේ මේ විදිහට විශාල ආහාර අණුවක් කුඩා ආහාර අණු බවට බිඳ වැටුනම ඒවා මත එන්සයිම් වලට ක්‍රියා කිරීමේ හැකියාව වැඩි. එන්සයිම වඩාත් කාර්යක්ෂම ලෙස මේ කුඩා අණු මත ක්‍රියාත්මක වෙලා රසායනික ජීරණය වඩාත් ශීඝ්‍රයෙන් සිදු කරනවා. ඒතර ඇත්තටම යාන්ත්‍රික ජීරණයේ සිදුවීමේ වැදගත්කම තමයි රසායනික ජීරණය කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පෘෂ්ටික ශේෂ්ත්‍රඵලය වැඩි කිරීම. ඒ අනුව අපිට ලියන්න පුළුවන් යාන්ත්‍රික ජීරණයේ වැදගත්කම කුමක්ද? රසායනික ජීරණය සඳහා අවශ්‍ය පෘෂ්ටික ශේෂ්ත්‍රඵලය වැඩි කිරීම. රසායනික ජීර්ණය සඳහා අවශ්‍ය වන්නා වූ පෘෂ්ටික ශේෂ්ත්‍රඵලය වැඩි කිරීම තමයි සිද්ධ වෙන්නේ. රසායනික ජීර්ණය සිදුවන්නේ එන්සයිම මගින්. යාන්ත්‍රික ජීර්ණයේ ප්‍රධාන වශයෙන්ම මුඛ කුහරයේදී දත් මගින් ඒ වගේම ආමාශයේ තියෙන පේශි මගිනුත් යාන්ත්‍රික ජීර්ණයක් සිද්ධ වෙනවා. රසායනික ජීර්ණය සඳහා අවශ්‍ය පෘෂ්ටික ශේෂ්ත්‍රඵලය වැඩි කිරීම තමයි මේ යාන්ත්‍රික ජීර්ණයේ අරමුණ වෙන්නේ. එමන අපිට 38 වෙනි ප්‍රශ්නෙට දැන් යොමු වෙන්න පුළුවන්. දරුවනේ අපි 38 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. අග්න්‍යාශයේ බාහිරාසර්ග කොටසේ ව්‍යුහය විස්තර කරන්න. දැන් අග්න්‍යාශයේ අන්තරාසර්ග කොටස සහ බාහිරාසර්ග කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. බාහිරාසර්ග කොටස තමයි අනුකණ්ඩිකා වලින් සමන්විත වෙන්නේ. බාහිරාසර්ග කොටස අනුකණ්ඩිකා වලින් සමන්විතයි. ඒ අනුකණ්ඩිකාවල බදරිකා කියලා හඳුන්වන ව්‍යුහ තියෙනවා. බදරිකා. මේ බදරිකාවල බිත්තිය ශ්‍රාවී සෛල වලින් සමන්විත වෙනවා. ඔන්න ඔය කාරණා ටික අපි මුලින්ම ලියන්න ඕනේ. බාහිරා
සර්ග කොටස අනුකණ්ඩිකා වලින් සමන්විත වේ. අනුකණ්ඩිකා වලින් තමයි මේ බාහිර සර්ග කොටස සමන්විත වෙන්නේ. අනුකණ්ඩිකාවක් කුඩා බදරිකා වලින් සමන්විත වෙනවා. අනුකණ්ඩිකාවක් කුඩා බදරිකා රාශියකින් සමන්විතයි. එහි බිත්තියේ ශ්‍රාවී සෛල පිහිටනවා. මේක බිත්තියේ ශ්‍රාවී සෛල පිහිටනවා. ඒ වගේම මේ එක් එක් අනුකණ්ඩිකා කුඩා ප්‍රනාල වලට සම්බන්ධයි. අවසානයේදී මේ කුඩා ප්‍රනාල සියල්ල එකතු වෙලා අග්න්‍යාශයක ප්‍රනාලය නිර්මාණය වෙනවා. ඒකත් අපිට එකතු කරන්න ඕනේ. ඒකත් අපි එකතු කරමු. එක් එක් අනුකණ්ඩිකා කුඩා ප්‍රනාල වලින් සමන්විත අතර එම ප්‍රනාල සියල්ල එක් වී අග්න්‍යාශයික ප්‍රනාලය සාදයි. ඒ කුඩා ප්‍රනාල සියල්ල එකතු වෙලා අග්න්‍යාශයික ප්‍රනාලය හදනවා. ඒ අනුව දරුවනේ අග්න්‍යාශයේ බාහිර සර්ග කොටසේ ව්‍යුහය අපි පැහැදිලි කළා. අපිට ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. 39 වෙනි ප්‍රශ්නේ. පරිණත රක්තාණුවක හමු නොවන විශේෂිත ඉන්ද්‍රියිකා මොනවද? දැන් දරුවනේ රක්තාණුවක් ගත්තම ද්වි අවතල මඩලාකාර හැඩයක් නේ ගන්නෙ. දැන් මෙවැනි රක්තාණුවක පරිණත ශීරපායි රක්තාණුවක විශේෂයෙන්ම න්‍යෂ්ටිය දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියත් නැහැ. ඒතර මේ විශේෂිත ඉන්ද්‍රියිකා දෙක තමයි න්‍යෂ්ටිය සහ මයිටොකොන්ඩ්‍රියා. දැන් මේ ඉන්ද්‍රියිකා දෙකම නැති නිසා මේ රක්තාණු තුල හිමොග්ලොබින් අන්තර්ගත කර ගැනීමේ හැකියාව ගොඩක් වැඩි වෙලා තියෙනවා. මොකද මේ ඉන්ද්‍රියිකා වලට වෙන් වෙච්ච අවකාශයන් නැති වෙලා ඒවා ඉතුරු වෙන නිසා ඒ අවකාශයන් ඒ ස්ථාන වලට හිමොග්ලොබින් ඇතුල් වෙලා විශාල හිමොග්ලොබින් අණු සංඛ්‍යාවක් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියා නොමැති නිසා මානව රක්තාණු ස්වායු ශ්වසනයට අදාළ සාමාන්‍ය ප්‍රතික්‍රියා මාලාව මේ මානව රක්තාණු වල සිදුවන්නේ නැහැ. ඒ කියන්නේ සිට්‍රික් අම්ල චක්‍රය සහ පයිරුවේට් ඔක්සිකරණය, ඒ වගේම ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය වගේ ක්‍රියාවලි සිදුවන්නේ නැහැ. ඒවා සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා ඇතුළේනේ. ඒ නිසා ග්ලයිකොලිසිය පමණයි සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ මයිටොකොන්ඩ්‍රියා නොමැති නිසා තියෙන විශේෂත්වය තමයි මයිටොකොන්ඩ්‍රියා තිබුණා නම් මෙතන හිමොග්ලොබින් අණු විසින් සම්බන්ධ කරගන්න ඔක්සිජන්ව මයිටොකොන්ඩ්‍රියා භාවිතා කරලා ශක්තිය නිපදවීමට භාවිතා වෙන්න තිබ්බා. එහෙම වුණා නම් පරිවහණය වන ඔක්සිජන් ධාරිතාවය අඩු වෙනවා. ඉතින් මේ ස්වභාව ධර්මයෙන් මේවා නිර්මාණය වෙලා තියෙන්නේ ඊටාම කාර්යක්ෂම විදිහට. ඒතර මයිටොකොන්ඩ්‍රියා නොමැති වීම නිසා රක්තාණු වල ස්වායු ශ්වසනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ග්ලයිකොලිසිය පමණයි සිද්ධ වෙන්නේ. ග්ලයිකොලිසිය කියන්නේ නිර්වායු ශ්වසනයටත් පොදු ක්‍රියාවලියක්. ඒ නිසා ඇත්තටම නිර්වායු ශ්වසන ක්‍රියාවලියක් සිද්ධ වෙලා ATP ශක්තිය නිපද වෙනවා. මයිටොකොන්ඩ්‍රියා තිබුණා නම් මේ හිමොග්ලොබින් සම්බන්ධ කරගන්න ඔක්සිජන් මයිටොකොන්ඩ්‍රියාව තුලදී ඔක්සිකරණ ප්‍රතික්‍රියා සඳහා භාවිතා වෙනවා. එහෙම වුණා නම් පරිවහණය වන ඔක්සිජන් ධාරිතාවය පැහැදිලිව අඩු වෙනවා. ඒකයි ඇත්තම හේතුව. එතකොට පරිණත රක්තාණු වල හමු නොවන විශේෂිත ඉන්ද්‍රියිකා දෙකයි. ඒ තමයි න්‍යෂ්ටිය සහ මයිටොකොන්ඩ්‍රියා. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ශ්වසනය සඳහා දේහ පෘෂ්ඨ භාවිතා කරන සත්ව කාණ්ඩ තුනක්. එක සත්ව කාණ්ඩයක් තමයි දරුවනේ නිඩාරියාවන්. මොකද නිඩාරියාවන්ට විශේෂ ශ්වසන ව්‍යුහ නැහැ. ඒගොල්ලන් තමන්ගේ දේහ පෘෂ්ඨය භාවිතා කරලා තමයි වායු හුවමාරුව සරල විසරණය මගින් සිදු කරන්නේ.
ඒ වගේම ඊළඟ සමාජිකයන් තමයි මේ පැතලි පණුවන්. පැතලි පණුවන්ගේ තත්ත්වය මේ විදිහමයි. ඔවුන්ටත් විශේෂ ශ්වසන ව්‍යුහ නැහැ. ඔවුනුත් දේහ පෘෂ්ඨය හරහා තමයි සරල විසරණය මගින් මේ වායු හුවමාරු ක්‍රියාවලිය සිද්ධ කරගන්නේ. මිට අමතරව ගැඩවිලුන් අපිට ගන්න පුළුවන්. ගැඩවිලුන් කියන සත්ව කාණ්ඩයක් ගන්න පුළුවන්. ඇන්ලිඩා සමාජිකයන්ගෙන් ගැඩවිලුන් කියන කාණ්ඩය ඒ අයටත් දේහ පෘෂ්ඨය හරහා තමයි වායු හුවමාරුව සිදු කර ගනිමින් සරල විසරණය මගින් ශ්වසන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න පුළුවන්. එයටත් වෙනම විශේෂ ව්‍යුහ දකින්න ලැබෙන්නේ නැහැ. ඇන්ලිඩා සමාජිකයන්ගේ වෙනත් අයට විශේෂ ශ්වසන ව්‍යුහ තියෙනවා. විශේෂයෙන්ම බාහිර ජලක්ලෝම වගේ දේවල්. නමුත් ගැඩවිලුන්ට එහෙම බාහිර ජලක්ලෝම දකින්න ලැබෙන්නේ නැහැ. එයාට තමන්ගේ දේහ පෘෂ්ඨය හරහා තමයි මේ වායු හුවමාරු ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. දැන් ඒ අනුව 40 වෙනි ප්‍රශ්නයට පිළිතුර නිඩාරියාවන්, පැතලි පණුවන්, ගැඩවිලුන් කියලා අපිට දක්වන්න පුළුවන්. ශ්වසනය සඳහා දේහ පෘෂ්ඨය භාවිතා කරන සතුන්. දැන් කෙනෙක් අහන්න පුළුවන් උභය ජීවීන්ගේ සුහුබුල් සතුන් ගන්න බැරිද මේ උදාහරණය මේ ප්‍රශ්නයට පිළිතුරක් විදිහට. උදාහරණයක් වශයෙන් දැන් ගෙම්බගේ සම කියන එක. එතෙන්දී දේහ පෘෂ්ඨයටත් වඩා මෙතනදී සම කියන ව්‍යුහයේ විශේෂත්වයක් තියෙනවා. ගෙම්බ, මැඩිය වගේ සතුන් තමන්ගේ සමෙනුත් ශ්වසනය කරනවා. නමුත් අපි මෙතනදී දේහ පෘෂ්ඨය කියලාම භාවිතා කරපු නිසා සම කියන ව්‍යුහය ඊට වඩා ටිකක් සංකීර්ණතාවයෙන් වැඩි. ඒකයි අපි මෙතෙන්ට ගෙම්බ, මැඩිය වගේ පිළිතුරක් යොදාගත්තේ නැත්තේ. නමුත් දේහාවරණය වගේ කියවුණා නම් ප්‍රශ්නය තුලදී පැහැදිලිවම ගෙම්බ, මැඩියවත් මේ පිළිතුරු කාණ්ඩ වලට එකතු කරන්න පුළුවන්. නැත්තම් සම කියලාම කියවෙන්න ඕනේ. එයාට සමෙනුත් ශ්වසනය කරන්න පුළුවන් විශේෂයෙන්ම පරිණත ජීවීන්ට. දැන් උභය ජීවීන්ගේ පරිණත අවස්ථාවලදී සම, ඒ වගේම පෙනහැලි, ඒ වගේම මුඛ කුහර ආස්තරය මේ අවස්ථා තුනෙන්ම ශ්වසනය කරන්න පුළුවන්. නමුත් මේ උභය ජීවීන්ගේ කීට අවදි ශ්වසනය සඳහා භාවිතා කරන්නේ ජලක්ලෝම. ඒ බවත් ඔබ මතක තියාගන්න ඕනේ. හරි. අපිට 41 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. යූරියා බහිස්රාවයේ වාසි මොනවද? යූරියා බහිස්රාවයේ වාසි. දරුවනේ යූරියා කියන්නේ නයිට්‍රජනීය බහිස්රාවී ඵලයක්. මේ යූරියා බහිස්රාවය කිරීමේදී විශේෂයෙන්ම යූරියා වල තියෙන ජල ද්‍රාව්‍යතාවය ඇමෝනියා වලට සාපේක්ෂව අඩුයි. යූරියා වල ජල ද්‍රාව්‍යතාවය ඇමෝනියා වලට සාපේක්ෂව අඩුයි. ඒ නිසා ඇමෝනියා බහිස්රාවයේදී විශාල ජලහානියක් ජීවියාගේ ශරීරයෙන් සිද්ධ වෙනවා. නමුත් යූරියා බහිස්රාවයේදී ඇමෝනියාට සාපේක්ෂව සිදුවන ජලහානි ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපිට එකක් කියන්න පුළුවන් ඇමෝනියාට සාපේක්ෂව යූරියා බහිස්රාවයේදී සිදුවන ජලහානි ප්‍රමාණය අඩු වෙන නිසා යම් ප්‍රමාණයක ජල සංරක්ෂණයක් සිදු කරගන්න පුළුවන්. ඒක පළවෙනි කාරණාව. ඇමෝනියාට සාපේක්ෂව යූරියා බහිස්රාවයේදී සිදුවන ජලහානිය සාපේක්ෂව අඩුයි. මේ නිසා ඇමෝනියාට වඩා ජල සංරක්ෂණ හැකියාව වැඩි. ජල සංරක්ෂණ හැකියාව වැඩි. දෙවැනි කාරණාව තමයි ඇමෝනියා කියන්නේ ඊටාම ප්‍රබල විෂ සංයෝගයක්. එතකොට ඇමෝනියාට වඩා යූරියා කියන්නේ විෂ බවින් සෑහෙන අඩු සංයෝගයක්. හැබැයි අඩුම සංයෝගය නෙමෙයි. විෂ බවක් තියෙනවා යම් ප්‍රමාණයකට. නමුත් ඇමෝනියාට සාපේක්ෂව විෂ බවින් අඩුයි. ඉතින් ඒ නිසා වැඩි වෙලාවක් දේහය තුල ගබඩා කරලා තියාගන්න පුළුවන් විෂ බව අඩු නිසා ඇමෝනියාට සාපේක්ෂව වැඩි වෙලාවක් දේහය තුල ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒකත් වාසියක්. ඇමෝනියාට සාපේක්ෂව විෂ බව අඩු බැවින් ඇමෝනියාට සාපේක්ෂව වැඩි කාලයක් දේහය තුල ගබඩා කර තබා ගත හැකිය.
වැඩි කාලයක් දේහය තුළ ගබඩා කර තබා ගත හැකියි. මේ තමයි යූරියා බහිස්රාවයේ වාසි. මොනවද? ඇමෝනියට සාපේක්ෂව ජල ද්‍රාව්‍යතාවය අඩුයි යූරියාවල. ඒ නිසා ඇමෝනියට සාපේක්ෂව යූරියා වලදී යූරියා බහිස්රාවයේදී සිදුවන ජල හානිය අඩුයි. ඒ නිසාම ඇමෝනියට වඩා වැඩි ජල සංරක්ෂණ හැකියාවක් යූරියාවල තියෙනවා. ඒ වගේම ඇමෝනියට සාපේක්ෂව විෂ බව යූරියාවල අඩුයි. ඒ නිසා ඇමෝනියට සාපේක්ෂව යූරියා දේහ සෛල තුල ගබඩා කරලා තබා ගැනීමට තියෙන කාල ප්‍රමාණය සාපේක්ෂව වැඩි. මේ දේවල් තමයි දැනගන්න ඕනේ. ඉතින් මීට සමගාමී ප්‍රශ්න ගණනාවක් මගේ ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී ඔබට දකින්න ලැබෙයි. යූරියාවල බහිස්රාවයේ වාසි වගේම අවාසි, ඒ වගේම යුරික් අම්ලයේ බහිස්රාවයේ වාසි අවාසි, ඇමෝනියා බහිස්රාවයේ වාසි අවාසි ගැනත් අපි අපේ ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී සාකච්ඡා කරනවා. එමනම් 42 වෙනි ප්‍රශ්නෙට යොමු වීමටයි මම සූදානම් වෙන්නේ. මස්තිෂ්ක වෘන්තයේ වඩාත් පහළින් වූ කොටස කුමක්ද? දරුවනේ මේ මස්තිෂ්ක වෘන්තය ගත්තම මේ මස්තිෂ්ක වෘන්තයට මොනවද අයිති වෙන්නේ? මස්තිෂ්ක වෘන්තයටම තමයි වෙනත් නමකින් කියනවා මොළ දණ්ඩ කියලා. මොළ දණ්ඩ. ඔබට පාස් පේපර්ස් පසුගිය විභාග ප්‍රශ්න අධ්‍යයනය කරද්දී මොළ දණ්ඩ කියලා වචන මුණ ගැහේ. ඉතින් මොළ දණ්ඩට මොනවද අයිති වෙන්නේ? මධ්‍ය මොළය අයිති වෙනවා. වැරෝලි සේතු අයිති වෙනවා. සුෂුම්නා ශීර්ෂකය අයිති වෙනවා. සුෂුම්නා ශීර්ෂකය අයිති වෙනවා. මධ්‍ය මොළය, වැරෝලි සේතුව සහ සුෂුම්නා ශීර්ෂකය මස්තිෂ්ක වෘන්තයට අයිති වෙන කොටස්. ඒ අනුව මස්තිෂ්ක වෘන්තයේ වඩාත්ම පහළින් ඉන්නේ. මම මේ ලිව්වෙත් පිළිවෙලටමයි. එමනම් වඩාත්ම පහළින් ඉන්නේ කවුද? සුෂුම්නා ශීර්ෂකය. සුෂුම්නා ශීර්ෂකය තමයි මස්තිෂ්ක වෘන්තයේ වඩාත් පහළින්ම පවතින කොටස. වඩාත් පහළින්ම පවතින කොටස තමයි සුෂුම්නා ශීර්ෂකය. එමනම් 43 වෙනි ප්‍රශ්නයට අපි අවධානය යොමු කරමු. ADH මගින් ඉටුවන කෘත්‍ය කුමක්ද? දැන් අපි ADH ගැන පොඩ්ඩක් කරුණු මතක් කරගමු. ADH ඇන්ටි ඩයුරටික් හෝමෝන්. සිංහලෙන් කියන්නේ දරුවෝ ප්‍රතිමෞත්‍රල්‍ය හෝමෝනය. ප්‍රතිමෞත්‍රල්‍ය හෝමෝනය තමයි ADH කියලා කියන්නේ. දැන් මේ ADH නිපදවන්නේ කවුද? ADH නිපදවීම සිද්ධ වෙන්නේ කොහෙද? ADH නිපදවන්නේ දරුවනේ හයිපොතැලමසය මගින්. හයිපොතැලමස මගින් නිපදවන්නේ. හැබැයි හයිපොතැලමස නිපදවන හෝමෝන දෙකක් තියෙනවා. ඒවා හයිපොතැලමසේ ගබඩා වෙන්නේ නැහැ. ඒවා ගබඩා වෙන්නේ අපර පිටියුටරි. ඒ නිසා නිපදවීම හයිපොතැලමසේ, නමුත් ගබඩා වීම සිද්ධ වෙන්නේ අපර පිටියුටරි. එතකොට අවශ්‍ය අවස්ථාවලදී අපර පිටියුටරියෙන් ADH රුධිරයට ශ්‍රාවය වීමක් සිද්ධ වෙනවා. ADH රුධිරයට ශ්‍රාවය වෙනවා අපර පිටියුටරියෙන් ඒ අවශ්‍ය අවස්ථාවලදී. එතකොට ADH වල ඉලක්ක ස්ථානය කොහෙද? ඉලක්ක ස්ථානය මේ හැමදේම දැනගන්න ඕනේ. හෝමෝනයකට අදාළව නිපදවන්නේ කොතනද? ගබඩා වෙන්නේ කොතනද? ක්‍රියා කරන ස්ථානය නැත්නම් ඉලක්ක ස්ථානය කොතනද කියලා දැනගන්න ඕනේ. දරුවනේ ADH ක්‍රියාත්මක වෙන්නේ වෘක්කාණු වල විදුර සංවලිත නාලිකා සහ වෘක්කයේ සංග්‍රාහක ප්‍රනාල මත. ඒකත් දැනගන්න ඕනේ. වෘක්කාණුවක විදුර සංවලිත නාලිකා. ඒ වගේම වෘක්කයක සංග්‍රාහක ප්‍රනාලය. එතකොට මේ විදුර සංවලිත නාලිකා සහ සංග්‍රාහක ප්‍රනාලයේ බිත්ති මත තමයි ADH කියන හෝමෝනේ ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාත්මක වෙලා මොකක්ද එයා කරන්නේ? එයා කරන්නේ ගුච්චිකා පෙරණයෙන් ජලය ප්‍රතිශෝෂණය කිරීම වැඩි කරනවා. ඒ සඳහා මේ විදුර සංවලිත නාලිකා බිත්ති සහ සංග්‍රාහක ප්‍රනාල බිත්තිවල ජලයට තියෙන පාරගම්‍යතාවය වැඩි කරනවා. එතකොට ගුච්චිකා පෙරණයෙන් ජලය
ප්‍රතිශෝෂණය වීම වැඩි කරනවා රුධිරයට. හරි. එමුන ADH වලින් කරන්නේ විදුර සංවලිත නාලිකා සහ සංග්‍රාහක ප්‍රනාලවල බිත්තිවලට ඇති පාරගම්‍යතාවය වැඩිකර ගුච්චිකා පෙරණයෙන් ජල ප්‍රතිශෝෂණය ගුච්චිකා පෙරණයෙන් ජලය ප්‍රතිශෝෂණය වීම උත්තේජනය කිරීම. මෙතන අංග සම්පූර්ණ පිළිතුර. විදුර සංවලිත නාලිකා සහ සංග්‍රාහක ප්‍රනාලවල බිත්තිවල තියෙන පාරගම්‍යතාවය වැඩි කරලා ගුච්චිකා පෙරණේ තියෙන ජලය රුධිරයට ප්‍රතිශෝෂණය වීම උත්තේජනය කරනවා. ADH මගින් තමයි මේ කාර්යභාරය ඉෂ්ට වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය. මානව වුෂණ වලින් ඉටුවන කෘත්‍යයන් මොනවද? දැන් අපි දන්නවා මානවයන්ට වුෂණ යුගලක් තියෙනවා. මෙන්න මේ වගේ වුෂණ යුගලක් තියෙනවා. මේ වුෂණ යුගල වුෂණ කෝෂ ලෙස හැඳින්වෙන මඩියක් තුල තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ තමයි වුෂණ කෝෂ. ඒවා තුල තමයි මේ වුෂණ අන්තර්ගත වෙන්නේ. දැන් වුෂණ සැලකුවොත් දරුවෝ මේ වුෂණ වලින් ප්‍රධාන කාර්යයන් දෙකක් ඉෂ්ට වෙනවා. එකක් තමයි මානව ශුක්‍රාණු නිපදවීම සිදුවන්නේ වුෂණ ඇතුලේ. ඒ නිසා ශුක්‍රාණු නිපදවන්න දායක වෙනවා. ඒ වගේම වුෂණ වලදී තවත් සිද්ධ වෙන වැදගත්ම කෘත්‍යයක් තමයි පුරුෂයන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ ඇතිවීම, ඒවා පවත්වාගෙන යාම සහ ඒවා පාලනය කිරීමට, ඒ වගේම සියලුම ප්‍රජනක පද්ධතියේ කොටස් වල වර්ධනය විකසනය උත්තේජනය කරන්න වැදගත් වන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයත් අනෙකුත් ඇන්ඩ්‍රෝජන් හෝමෝනත් නිපදවීම සිද්ධ වෙන්නේ වුෂණවල. ඇතරම ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන සහ ඇන්ඩ්‍රෝජන් හෝමෝන නිපදවන්න ලේඩික් සෛල දායක වෙනවා. ඒ වගේම ශුක්‍රාණු නිපදවීම ශුක්‍රදර නාලිකා තුල සිද්ධ වෙනවා. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් වුෂණ වලින් ඉටුවන කෘත්‍යයන් මානව ශුක්‍රාණු නිපදවීම, ඒ වගේම ටෙස්ටොස්ටෙරෝන් හා අනෙකුත් ඇන්ඩ්‍රෝජන් හෝමෝන නිපදවීම. අනෙකුත් ඇන්ඩ්‍රෝජන් හෝමෝන නිපදවීම. ඒ සඳහාත් දායක වෙනවා. ඒ අනුව මානව වුෂණ වලින් ඉටුවන කෘත්‍යයන් ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. මානව ශුක්‍රාණු නිපදවීම, ටෙස්ටොස්ටෙරෝන් සහ අනිකුත් ඇන්ඩ්‍රෝජන් හෝමෝන නිපද වෙනවා. දැන් මේ ටෙස්ටොස්ටෙරෝන් සහ ඇන්ඩ්‍රෝජන් හෝමෝන නිපද වෙන්නේ ලේඩික් සෛල මගින්. ඉගෙනත් දැනගන්න ඕනේ. ඒ වගේ මානව ශුක්‍රාණු නිපදවීම ශුක්‍රදර නාලිකා තුල සිදුවන ක්‍රියාවලියක්. ශුක්‍රදර නාලිකා තුල සිදුවන ක්‍රියාවලියක් බවත් මතක තබා ගන්න ඕනේ. ඒ අනුව මානව වුෂණ වලින් ඉටුවන කෘත්‍යයන් දෙකයි එකපාරක් මතක් කරොත් මානව ශුක්‍රාණු නිපදවීම මේ වුෂණ වලින් සිද්ධ වෙනවා. ඒ වගේම ටෙස්ටොස්ටෙරෝන් සහ අනිකුත් ඇන්ඩ්‍රෝජන් හෝමෝන නිපදවීමත් මානව වුෂණ වලින්ම තමයි සිද්ධ වෙන්නේ. අපි 45 වෙනි ප්‍රශ්නෙට දැන් යොමු වෙමු. 45 වෙනි ප්‍රශ්නය. පර්ශු වලින් ඉටුවන කෘත්‍යයන් මොනවද? දැන් දරුවනේ අපිට පර්ශු යුගල් 12ක් තියෙනවා. ඒක පර්ශු 24ක් තියෙනවා. පර්ශු වලට පැරණි පොතපතේ තියෙන ඉල ඇට කියලා. ඔබ සමහර පැරණි පොත්පත් අධ්‍යයනය කරොත් දකින්න ලැබෙයි ඉල ඇට කියලා. එතකොට මේ පර්ශු වලින් කරන එක කාර්යයක් තමයි උරස් කූඩුව නිර්මාණය කිරීමට දායක වෙනවා. උරස් කූඩුව හදන්න දායක වෙනවා පර්ශු. පර්ශු එක කොටසක් තමයි උරස් කූඩුව නිර්මාණය කරන්න දායක වෙන කොටස් අතරින්. ඒ නිසා මම පළවෙනියටම ලියනවා උරස් කූඩුව සෑදීමට දායක වෙනවා. සෑදීමට දායක වෙනවා. ඒ වගේම දරුවනේ මේ පර්ශු
පර්ශු වල ඇටමිදුළු පටක තියෙනවා. ඒ නිසා රක්තාණු නිපදවන මධ්‍යස්ථාන විදිහට පර්ශු වලටත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. රක්තාණු නිපදවන ස්ථාන ලෙස ක්‍රියා කිරීම. ඒ වගේම ශ්වසන චලන සඳහා දායක වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේදී ඒ ශ්වසන චලන සඳහා දායක වෙනවා පර්ශු. දරුවනේ පැහැදිලිවම පර්ශු වලට පුළුවන් හෘදය සහ පෙනහැලි කියන වටිනා අභ්‍යන්තර අවයව ආරක්ෂා කරන්න. ආරක්ෂාවටත් එතකොට දායක වෙනවා. හෘදය පෙනහැලි වැනි අවයව ආරක්ෂා කිරීම. හෘදය පෙනහැලි වැනි අභ්‍යන්තර අවයව ආරක්ෂා කරන්නත් දායක වෙනවා. ඒ වගේම දරුවනේ පේශි සවිවීමට පෘෂ්ඨ සැපයීමකුත් සිදු කරනවා. අපිට එකක් ලියන්න පුළුවන්. පේශි සවිවීමට පෘෂ්ඨ සැපයීම. ඉතින් මේවා තමයි පර්ශු වලින් ඊට වන කෘත්‍යයන් වෙන්නේ. උරස් කූඩුව සෑදීමට දායක වෙනවා. රක්තාණු නිපදවන ස්ථාන ලෙස ක්‍රියා කරනවා. ශ්වසන චලන සඳහා දායක වෙනවා. හෘදය පෙනහැලි වගේ අභ්‍යන්තර අවයව ආරක්ෂා කරනවා. ඒ වගේම පේශි සවිවීමට පෘෂ්ඨ සැපයීමකුත් පර්ශු වලින් සිදු වෙනවා. ඒවා තමයි අපිට පර්ශු වලින් ඊට වන කෘත්‍යයන්ට ප්‍රධාන වශයෙන්ම දක්වන්න තියෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට එහෙමනම් යොමු වෙමු. දැන් අපි 46 වෙනි ප්‍රශ්නෙන් දරුවනේ ප්‍රවේණ විද්‍යාව සම්බන්ධ දැනුම තමයි විමසන්නේ. විෂම යුග්මක යනු කුමක්ද? යම්කිසි ජානයක් සඳහා පවතිනා වූ ඇලිල යුගල අසමාන තත්වයක පවතිනවා නම් ඒ තත්වය අපි හඳුන්වන්නේ විෂම යුග්මක අවස්ථාවක් කියලා. දී ඇති ජානයක් සඳහා පවතින ඇලිල යුගල අසමාන වීම. ඒක තමයි විෂම යුග්මක කියන්නේ. දී ඇති ජානයක් සඳහා වූ ඇලිල යුගල අසමාන වීම තමයි විෂම යුග්මක කියලා අදහස් කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි capital T simple T මෙන්න විෂම යුග්මක අවස්ථාවක්. capital R simple R මෙන්න මේව තමයි විෂම යුග්මක අවස්ථා කියලා සඳහන් වෙන්නේ. එමනම් විෂම යුග්මක කියන්නේ මොකද්ද? දී ඇති ජානයක් සඳහා වූ ඇලිල යුගල අසමාන වීම. එකිනෙකට අසමාන වීම. අපි 47 වෙනි ප්‍රශ්නෙට එහෙමනම් දැන් යමු. ජීවීන් සංරක්ෂණයේ මූලික අරමුණ කුමක්ද? දරුවනේ ජීවීන් සංරක්ෂණයේ මූලික අරමුණ තමයි උපරිම ජීව විශේෂ සංඛ්‍යාවක් දිගු කාලීන පැවැත්ම තහවුරු කිරීම. ඒක තමයි මූලිකම අරමුණ. උපරිම ජීව විශේෂ සංඛ්‍යාවක දිගු කාලීන පැවැත්ම තහවුරු කිරීම. අපි ලියමු. උපරිම ජීව විශේෂ සංඛ්‍යාවක දිගු කාලීන පැවැත්ම තහවුරු කිරීම. උපරිම ජීව විශේෂ සංඛ්‍යාවක දිගු කාලීන පැවැත්ම තහවුරු කිරීම තමයි ජීවීන් සංරක්ෂණයේ මූලික අරමුණ වෙන්නේ. සංරක්ෂණ ආකාර දෙකක් තිබෙනවා. ඒ ආකාර ගැන ඒ වගේම ඒ ආකාරවලට උදාහරණ ගැන අපි අපේ ප්‍රශ්න පත්‍රවලදී තවදුරටත් සාකච්ඡා කරමු. 48 වෙනි ප්‍රශ්නයට අපි යමු. සයිට් සම්මුතියේ අරමුණ මොකක්ද? දැන් දරුවනේ ඉස්සෙල්ලා මතක තියාගන්න ඕනේ මේ සයිට් සම්මුතිය කියන්නේ මොකක්ද කියලා. අන්තරායට ලක්වෙච්ච ශාක සත්ව විශේෂවල අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතිය තමයි මේ සයිට් සම්මුතිය කියන්නේ. ඒකත් මම මෙතනින් ලියන්නම්. අන්තරායට ලක් වූ ශාක හා සත්ව විශේෂවල
අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතිය. ඒකට තමයි මේ සයිට් සම්මුතිය කියලා කියන්නේ. අන්තරායට ලක් වෙච්ච ශාක හා සත්ත්ව විශේෂවල අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතිය. එතකොට දරුවනේ මේ සයිට් සම්මුතිය අරමුණ මොකද්ද? අරමුණ තමයි අන්තරායට ලක් වෙච්ච ශාක හා සත්ත්ව විශේෂවල අන්තර්ජාතික වෙළඳාම නැත්නම් ජාත්‍යන්තර වෙළඳාම ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් නොවන ලෙස පවත්වාගෙන යාම. ඒක තමයි අරමුණ. අපි ලියමු අන්තරායට ලක් වී ඇති ශාක හා සත්ත්ව විශේෂවල අන්තර්ජාතික වෙළඳාම එම ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් නොවන ලෙස පවත්වා ගැනීම. එක තමයි සයිට් සම්මුතියේ අරමුණ. දරුණේ මේ සඳහා පූර්ණ අනුමැතියක් ලබා ගන්න ඕනේ. පූර්ව අනුමැතියක් ලබා ගන්න ඕනේ. ඒ වගේම අපනයන බලපත්‍ර ලබා ගන්න ඕනේ. යම්කිසි ජීව විශේෂයක් අපනයනය සඳහා අපනයන බලපත්‍රයක් නිකුත් කරන්නේ ඒ ජීව විශේෂය අපනයනය කිරීම මගින් දේශීය ජීව විශේෂවලට එම විශේෂයේ දේශීය ජීවීන්ට ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් වෙන්නේ නැහැ කියලා ඔප්පු කරනු නම් පමණයි. ඉතින් සයිට් සම්මුතියට අනුව ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීමට හැකියාව ලැබෙන්නේ විශේෂයෙන්ම සතුන්ගේ සම් අං වැනි ව්‍යුහ ඒ වගේම ශාකවල සම්පූර්ණ ශාකය හෝ ශාක කොටස් වගේ දේවල්. එතකොට ශ්‍රී ලංකාවේ කොටිය ඒ වගේම මඩු ශාකය මේ විදිහට අපනයනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙමනම් සයිට් සම්මුතිය ගැන අපි ගොඩක් කරුණු සාකච්ඡා කරපු නිසා 49 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. භෞතික ජීවාණුහරණ ක්‍රම නම් කරන්න. දරුවනි ඉස්සෙල්ලම ජීවාණුහරණය කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කරගන්න ඕනේ. ජීවාණුහරණය කියලා අදහස් කරන්නේ අන්තක් බීජාණුද ඇතුළු සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් ඉවත් කිරීමේ හෝ විනාශ කිරීමේ ක්‍රමවේදය තමයි අපි සඳහන් කරන්නේ ජීවාණුහරණය කියලා. අන්තක් බීජාණුද ඇතුළු සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් ඉවත් කිරීමේ හෝ විනාශ කිරීමේ ක්‍රමවේදය තමයි ජීවාණුහරණය. මේක ආකාර දෙකකට බෙදන්න පුළුවන්. භෞතික ජීවාණුහරණය සහ රසායනික ජීවාණුහරණය. රසායනික ජීවාණුහරණයේදී රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. භෞතික ජීවාණුහරණයේදී භෞතික ක්‍රියාවන් තමයි යොදාගන්නේ. ඒතර භෞතික ජීවාණුහරණ ක්‍රම ප්‍රධාන වශයෙන්ම 4ක් තියෙනවා. එකක් තමයි තෙත්තාප ජීවාණුහරණය. ඒකෙම විරුද්ධ දේ වියලිතාප ජීවාණුහරණය. ඒ වගේම පටල පෙරහන් භාවිතයෙන් පෙරීම සහ පාරජම්බුල විකිරණ වලට නිරාවරණය කිරීම. ඒ තමයි මේ භෞතික ජීවාණුහරණ ක්‍රම 4. ඉතින් අපි ඒවා සටහන් කරගමු. පළවෙනි එක තමයි තෙත්තාප ජීවාණුහරණය. දෙවෙනි එක වියලිතාප ජීවාණුහරණය. තුන්වෙනි එක පටල පෙරහන් භාවිතයෙන් පෙරීම. හතරවෙනි කාරණාව තමයි පාරජම්බුල විකිරණ වලට නිරාවරණය කිරීම. පාරජම්බුල විකිරණ වලට නිරාවරණය කිරීම. ඉතින් මේ භෞතික ජීවාණුහරණ ක්‍රම ගැන තවත් ප්‍රශ්න ගණනාවක් අපේ ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී අපි සාකච්ඡා කරනවා. අපිත් එක්ක එකතු වුණොත් ඒ සියලුම කරුණු ඉතාම හොඳින් පහසුවෙන් නිරවුල් ඔබට අවබෝධ කරගන්න පුළුවන්. එhmenan අවසාන ප්‍රශ්නයටයි අපි යොමු වෙන්නේ 50 වෙනි ප්‍රශ්නය. බලමු මොනවාද 50 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියලා. දරුවනේ 50 වෙනි ප්‍රශ්නය විවහාරික ජීව විද්‍යාවට සම්බන්ධයි. ඩෙන්ගු වාහක මදුරු ප්‍රභේද නම් කරන්න. එතකොට මේවට සිංහලෙන් නම් ලියන එක නම් එතරම් සාර්ථක නැහැ. මොකද මොවුන්ගේ විද්‍යාත්මක නම් පැහැදිලිව දීලා තියෙනවා. ඉතින් අපි මේ නම් ලියමු. බලන්න. ඒඩිස්
Egypti. Aedes aegypti. ඒ වගේම Aedes albopictus. Aedes aegypti, Aedes albopictus කියන මදුරු ප්‍රභේද දෙක. ඉතින් මේවා සිංහලෙන් ලියන එක සාර්ථක නැහැ. විද්‍යාත්මක නාමයන්ගෙන්ම ලියන්න ඕනේ. ඩෙන්ගු වාහක මදුරු ප්‍රභේද දෙකක් ඉන්නවා. Aedes aegypti, Aedes albopictus. එහෙමනම් ආදරණීය දරුවනේ තවත් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරමින් අවසන් වෙනවා. දැන් මේ අපි සාකච්ඡා කරලා අවසන් වුණේ 6 වන ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස. ඒ කියන්නේ 26 වෙනි ප්‍රශ්නයේ සිට 50 වෙනි ප්‍රශ්නය දක්වා. එතකොට මෙවැනි ප්‍රශ්න පත්‍ර සවත් විශාල ප්‍රමාණයක් ඔබට සාකච්ඡා කිරීමට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේ සෑම ප්‍රශ්න පත්‍රයක්ම නැවත ඔබ ගෙදරදී නිවසේදී මේවට පිළිතුරු සපයන්නට උත්සාහ කරන්න. ඒ සපයන පිළිතුරු නැවත නිවැරදිදයි පරීක්ෂා කරලා බලන්න. ඔබේ දැනුම ලකුණු බවට පත් කරගන්න, පරිවර්තනය කරගන්න උපරිම ශක්තිය, බලය, ජවය අපි සපයන්න සූදානම්. අපත් සමග ඉදිරි ප්‍රශ්න පත්‍ර වලටත් පිළිතුරු සපයලා ඔබේ දැනුම තහවුරු කරගන්න. දැනුම ලකුණු බවට පත් කරගන්න. එහෙමනම් තවත් ප්‍රශ්න පත්‍රයකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.